පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් විභවය කියන මාතෘකාව. මීට කලින් අපි සිද්ධාන්ත දැනට විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ සිද්ධාන්ත දෙකක් අපි කතා කරුවේ. එතෙක් කල් ආපු පාඩමේ පොඩි සිද්ධාන්ත දෙකයි සාකච්ඡා කරලා තියෙන්නේ. එකක් තමයි කූලොම් නියමය කියන එක. විද්‍යුත් ක්ෂේත්‍රවල පිවිසුම විදිහට අපි කතා කරන කූලොම් නියමය. ඊට පස්සේ අපි දෙවැනි කොටස සාකච්ඡා කරුවා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන කොටස. අපි එතනදී පොඩ්ඩක් වචනයක් ඔබට ඇහෙන්න ඇති විද්‍යුත් විභවය විභවාන්තරය කියන වචන. අන්න ඒකට තමයි අද දැන් පිවිසෙන්නේ. විදුත් විභවය කියන්නේ මොකක්ද කියන එක. මම මේ පාඩම පටන් ගන්න වෙලාවෙදිත් කිව්වා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයි විද්‍යුත් ක්ෂේත්‍රය අතර යම් නෑදෑකමක් තියෙනවා සම්බන්ධතාවයක් තියෙනවා. පොඩි පොඩි නෑදෑකම් සමීකරණ වලින් තියෙනවා. ඉතින් මේ කොටස දක්වාම මේ අපි කතා කරපු කූලොම් නියමය, ක්ෂේත්‍ර තීව්‍රතාවය සහ විභවය කියන කොටස් ඔක්කොම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේදී අපිට ওই විදිහටම දකින්න ලැබෙවි හමු වේවි. හොඳයි අපි බලමු මොකද්ද මේ විද්‍යුත් විභවය කියන එක අපි කොහොමද අර්ථ දක්වන්නේ කියන එක. මම අර්ථ දක්වන විදිහ ඔබට සටහනක් එවල ඇති. ඒ අර්ථ දක්වන විදිහ අපි මෙන්න මෙහෙමයි. ඔන්න කියාගෙන ගියොත්. දැන් විදුලි ආරෝපණයක් තිබුණොත් ඒ අවට අපි යාගේ ಗುಣ විහිදුවා හරින නිසා අපි කියන එක විද්‍යුත් ක්ෂේත්‍රයක් ඒ අවට ගොඩ නැගෙනවා කියලා. විදුලි ආරෝපණයක් එයාගේ ಗುಣ විහිදුවා හරින ඒ අවට ප්‍රදේශයේ විද්‍යුත් ක්ෂේත්‍රය. මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ ඇතුලේ යම් ආරෝපණයක් තිබොත් බලයක් ගොඩ නැගෙනවා. බලයක් ගොඩ නැගෙනවා කියන්නේ යාට ශක්තියක් තියෙනවා. හැබැයි අපි මේ විදිහට ගිහිලා අනන්තය දක්වා අපි ගියොත් මේ ආරෝපණය අරගෙන අනන්තයට ගෙනිච්චොත් අනන්තයේදී ඔබට එම ආරෝපණය මත බලයක් ඇති වෙන්නේ නැහැ. හරි? එතකොට අපි අන්නේ එම ස්ථානය අපි මනක්කල්පිත ස්ථානය එන්න එම ස්ථානට අපි කියනවා විද්‍යුත් විභවය ශුන්‍ය වන ස්ථානයක් කියලා. දැන් ශක්තියක් තිබුණනේ පුතේ අපිට ගමනක් කරන්න වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. ශක්තියක් නැත්නම් අපිට යාට එන්න බෑනේ. අන්න එවැනි ස්ථානයක් තමයි අපි අනන්තය කියලා කියන්නේ. එහෙනම් අපි මේක පැහැදිලි කරන විදිය මෙන්න මෙහිමයි. ඔබ මෙන්න මේ ස්ථානයක Q කියලා ආරෝපණයක් පිහිටවල තියෙනවා නම් මනක්කල්පිතව හිතමු මෙන්න මෙතන තමයි ඔබේ අනන්තය කියන පිහිටුම කියලා. අනන්තය කියන පිහිටුම මෙතන තියෙනවා. පුතේ මෙන්න මෙතන අපි ඒකක ධන ආරෝපණයක් තියලා තිබුණොත් එයාට කිසිම ශක්තියක් නැහැ කිසිම බලයක් නැහැ. එන්න එම නිසා අපි මෙම ස්ථානයේ විභවය අපි කැපිටල් V අකුරින් සංකේතවත් කරන්නේ මෙම ස්ථානයේ විභවය අපි ශුන්‍යයක් විදියට සලකනවා. හැබැයි මේ ආරෝපණය පුතේ පල්ලෙහාට ගෙන එන්න ඕන නම් අපි යම්කිසි වැඩක් කරන්න ඕන. හරි? යම්කිසි වැඩක් කරන්න ඕන. ඔබ හිතන්නකෝ ඔබ මෙම ආරෝපණය මෙන්න මෙම ස්ථානෙට ගෙන එන්න අවශ්‍යයි කියලා. මෙම ආරෝපණයේ සිට සිම්පල් R තුනකට ඔයාලට අරන් එන්න ඕනේ කියලා. එහෙනම් ඒ සඳහා ඔබ වෙහෙස විය යුතු ප්‍රමාණය, ඔබ කළ යුතු කාර්ය ප්‍රමාණයට අපි කියනවා එම ස්ථානයේ විද්‍යුත් විභවය කියලා. යායත් කිව්වොත් ආරෝපණයක් නිසා එයාවට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. අනන්තයේ පවතින ඒකක ධන ආරෝපණයක් එයාට විභවයක් නැහැ ශක්තියක් නැහැ අනන්තයේ තියෙන කෙනාට ශක්තියක් නැහැ එයා යම් ලක්ෂයකට ගෙන ඒමට ඔබ යම් කාර්ය ප්‍රමාණයක් කළ යුතුයි එම කළ යුතු කාර්ය ප්‍රමාණයට අපි කියනවා එම ස්ථානයේ විද්‍යුත් විභවය කියලා අපි මේක සමීකරණයකින් ලියනවා නම් විද්‍යුත් විභවය සඳහා ප්‍රකාශනය පුතේ ලියවෙන්නේ මෙන්න මේ ආකාරයටයි මේක උසස් පෙළදී ව්‍යුත්පන්න කිරීමක් නැහැ. ඒ කියන්නේ ඔප්පු කිරීමක් නැහැ. මේ ලබාගත් සමීකරණ එකවර ඔබට පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි මෙම ස්ථානයේ විද්‍යුත් විභවය කියලා කියන්නේ. හොඳයි. කල්පනා කරන්න බලන්න මෙහෙම දෙයක්. දැන් මෙම ආරෝපණය ධන වූවා නම් මේ ධන ආරෝපණයක් නිසා විද්‍යුත් ක්ෂේත්‍රයක් නම් ඇති උනේ මෙයා ගෙන එන්න අපි අමාරුයි. මොකද ධන විකර්ෂණය කරන නිසා ඔබ මෙයාව ඇදගෙන එන්න ඕනේ බලහත්කාරයි. ඒ නිසා ඔබ ඇත්තටම එය ගෙන ඒම සඳහා කාර්යයක් කළ යුතු නිසා එම ස්ථානයේ විභවය අපි ධන කියලායි සලකන්නේ. ඒ වුණාට මෙම ආරෝපණය ඍණ වූවා නම් මෙයා ඍණ වුණා නම් අරයා මොකද? අකමැති නෑනේ ධන ඍණ ආකර්ෂණය කරන හින්දා මේ ධන ආරෝපණය අපි ගෙන එනවා කියලා කිව්වට ඇත්තටම ඉබේන්නේ. මේ දැන් උඩින් වස්තුවක් අතහැරපුවම පල්ලෙහාට ගෙන එනවා නෙවෙයිනේ. එයා ශක්තිය මුදා හරින්න පුතේ පල්ලෙහාට එන්නේ. එන්න ඒ වගේ දෙයක් මෙතෙන්දි වෙන්නේ මේ ඍණ ආරෝපණයක් වූවා නම් කාර්යයක් කරන්න ඕනේ එවන් අවස්ථාවක අපි විභවය ඍණ විභවයක් කියලා සැලකනවා. හැබැයි මේ විභවය කියන්නේ දෛශිකයක් කියන එක නෙවෙයි. ධන ඍණ තියෙන හැම එකක්ම දෛශිකයක් කියලා හිතන්න එපා. මේ ධන ඍණ කියන එකෙන් ඇඟවෙන්නේ ඒක සමස්ත ප්‍රතිවිරුද්ධ දෙයක් කියන එක තමයි මේක ඇඟවෙන්නේ. දිශාව ගැන නෙවෙයි. හරි? එහෙනම් පුතේ අපිට විභවය මෙන්න මේ ආකාරය ලියා දක්වන්න පුළුවන්. මේක මනින ඒකකය වෙන්නේ වෝල්ට් කියන කැපිටල් V කියන අකුර තමයි
විභවය මනින ඒකකය වෙන්නේ. එහෙනම් ආයෙත් කියනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් තුල අනන්තයේ පවතින ඒකක ධන ආරෝපණයක් යම් ලක්ෂයකට ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය එම ලක්ෂයේ විද්‍යුත් විභවය නම් වේ. හරි. දැන් පුතේ අපි හිතන්නකෝ අපි පොළව ගැන. පොළොව මත මෙන්න පොළොව තලය මත වස්තුවක් තියෙනවා. කිලෝග්‍රෑම් එකක් කියන්නේ. ඔබ මේ කිලෝග්‍රෑම් එක H උසකට අරගෙන යනවා. කළ යුතු කාර්ය ප්‍රමාණය කොච්චරද? අපි යාන්ත්‍ර විද්‍යාවේදී ඉගෙනගෙන තියෙන මේ කළ යුතු කාර්ය ප්‍රමාණය mgh. ඉතින් ඔබ ඒකට කියනවනේ තව වැඩක් මොකක්ද තව දෙයක් නමක් කියනවා විභව ශක්තිය කියලා. ඔබ කළ යුතු කාර්ය ප්‍රමාණය mgh. දැන් මෙතන පොළව නම් පොළවේ ඉඳලා මේ m ස්කන්ධය H උසකට අරන් ගියා. ඔබ කළ කාර්ය ප්‍රමාණය mgh. එතකොට අතහැරියනම් මොකද වෙන්නේ? ආයේ එයා බිමට වැටෙනවා ওই ශක්ති ප්‍රමාණය ඉවත් කරගෙන. එහෙනම් පුතේ අපි අර කරපු කාර්ය ශක්ති සංස්ථිතිය අනුව එයාගේ ගබඩා වෙලා තියෙන්න ඕනේ. ශක්ති සංස්ථිතිය අනුව මේ කරපු ටික එයාගේ ගබඩා වෙලා තියෙන්න ඕනේ. පැහැදිලි. එහෙනම් පුතේ මෙතනදිත් එහෙමයි. ඔබ මෙම ආරෝපණය මෙතන ඉඳලා මෙතනට ගෙනීමට මෙච්චර මහන්සියක් දරුවා නම් ධන හෝ ඍණ හෝ කමක් නැහැ. මෙච්චර මහන්සියක් දරුවා නම් ඒ දරපු මහන්සිය කරපු කාර්යය එයා තුල ගබඩා වෙලා තියෙනවා විභව ශක්තිය විදියට. හරි. දැන් මේ අපි සාකච්ඡා කෙරුවේ එක්කෙනෙක් ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණයනේ. එක්කෙනෙක් ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය මෙච්චරයි නම් ඔබ මෙතන ඉඳලා Q ආරෝපණයක් මෙතනට අරන් ආවනම් ඈ Q ආරෝපණයක් රැගෙන ඒමට කළ යුතු කාර්ය ප්‍රමාණය කොච්චරද? අපි ලියනවා පුතේ Q වාරයක් V කියලා. හරියට මිල දර්ශනය වගේ එකක් මෙච්චර නම් අච්චරක් කොච්චරද? එක්කෙනෙක් ගෙනීමට කරපු මහන්සිය මෙච්චර නම් Q ආරෝපණයක් ගෙන එන්න අවශ්‍ය නම් ඔබ කළ යුතු කාර්ය ප්‍රමාණය QV වෙනවා. ඇත්තටම ගෙන එන්න ඕනේ නැහැ. එහෙනම් මේ R දුරකින් ඔබ Q ආරෝපණයක් තියලා තිබුණා නම් එයාගේ ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තියට දෙන ප්‍රකාශනය QV බව මතක තියාගන්න. හරි? QV විභව ශක්තියක් තමයි මෙතන මේ තියෙන Q ආරෝපණයක් ලැබුවා නම් එයාගේ ගබඩා වෙන ශක්තිය. පැහැදිලිද? හරි. අපි ওই ටික අපේ සටහනේ ඔබට ලබා දීලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු තව ටිකකින්. හොඳයි. මගේ ඊළඟ කාරණාව තමයි දැන් ඔබට මේ සමීකරණය මතක තියාගන්න විභවය ධන ඍණ වෙන්න පුළුවන්. මේකයි කතාව. මගේ ඊළඟ කාරණාව තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මෙතන තියෙනවා පුතේ උදාහරණයක් විදිහට Q1 කියලා ආරෝපණයක්. මෙතන තියෙනවා පුතේ Q2 කියලා ආරෝපණයක්. ඔබෙන් ඇහුවොත් එහෙම මෙන්න මෙම ලක්ෂයේ විද්‍යුත් විභවය කොපමණද කියලා. මෙන්න මේ කියන ස්ථානයේ විද්‍යුත් විභවය කොපමණද කියලා ඇහුවොත්. අපි හිතමු මෙතන ඉඳලා මෙතනට තියෙන දුර R1යි. මෙතන ඉඳලා මෙතනට තියෙන දුර R2යි. මේ කියන ලක්ෂයේ විද්‍යුත් විභවය කීයද? විභවය කියන එක මම ඉස්සෙල්ලා කිව්වා වගේම අදිශ රාශියක්. දිශාවක් ගැන ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ දිහා විතරයි අපි කල්පනා කරන්න ඕන. එහෙනම් මෙයාගෙන් විභවයක් ගොඩ නැගෙනවා. කොච්චරද? මෙයා නිසා ගොඩ නැගෙන විභවය 1/4 π එප්සයිලන්. මේක බිඳුව දාන්න ඕනේ. එප්සයිලන් නෝට් වෙන්නත් පුළුවන් වාතය තුලදී නම්. නැත්නම් පොදුවේ අපි මේක ලියන්න. එප්සයිලන් Q1 නිසා R1 දුරකින් ගොඩ නැගෙන විභවය. මෙයාගෙන්. ඒතර මෙයාගෙන් ගොඩ නැගෙන විභවය 1/4 π එප්සයිලන් Q2 නිසා R2. ඉතින් පුතේ මේ දෙන්න එකතු වුනහම අපිට මෙම ලක්ෂ්‍ය අපි කියමුකෝ x කියන. x ලක්ෂයේ විද්‍යුත් විභවය ඔබට ලබා දෙනවා. හොඳයි. මේ ආරෝපණය ඍණ වුණා නම් මේ ආරෝපණය ඍණ වුණා මේ විභවය ඍණ. ඉතින් මෙයත් ඍණ වුණා නම් මෙයත් ඍණ. හරි. එහෙනම් මේක නිකන් සංඛ්‍යාත්මකව එකතු කිරීමක් පමණයි දරුව අපිට තියෙන්නේ විභවයේදී ධන ඍණ තියෙනවා. ඒ ආරෝපණ නිසා ගොඩ නැගෙන විභවය ධනද ඍණද කියන අඳුනගන්න. එහෙම අරුණුකොට දිශාවක් ගැන හිතන්න. නමුත් ඔබට මේ වෙලාවේ ක්ෂේත්‍ර තීව්‍රතාවය එහෙම යවුවනම් ඒක ලොකු කතාවක්. සංකීර්ණ කතාවක්. මොකද දැන් මේක ඍණ ආරෝපණයක් නම් ඔබ ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයනවා නම් මෙතන හිතා ගන්න ඕනේ ධන එක්කෙනෙක් හිටියොත්. මෙයා අදිනවා අර පැත්තට. මෙන්න යාගින් ඇතිවන ක්ෂේත්‍ර තීව්‍රතාවය. හරි? එහෙනම් මෙයාගෙන් මොකද වෙන්නේ? මෙහෙට ඇදෙනවා ක්ෂේත්‍ර තීව්‍රතාවය E1. ඔය දෙන්නගේ සම්ප්‍රයුක්තය නේද?
සමාන්තර රාශි ප්‍රමේය හරි විභේදනීය හරි ක්‍රමයක් පාවිච්චි කරලා හොයන්න. නමුත් විභවය හොයනකොට ඊට වඩා හරි පහසුයි. දිශාවක් නැහැ. සංඛ්‍යාත්මක අගය පමණයි අපි ලබා ගන්න. ඉතින් දරුවෝ අපිට මේවට විවිධ ඉලක්කම් දාලා මේ විභවයන් හොයන එක කරන්න පුළුවන්. බොහොම සරල ගැටලුවක්. හොඳයි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විද්‍යුත් විභව සිද්ධාන්ත ඔච්චරයි පුතේ. සිද්ධාන්ත ඔච්චරයි. මේ කතා කරන්නේ විවිධ උදාහරණ. මම අවසානයේ මේ නෝට් එක පෙන්නන්නම්. අපි තම ඉදිරිපත් කරපු නෝට් එක බලන්න පුළුවන්. ඒ නෝට් එකේ මේ ටික ඔක්කොම තියෙනවා. දැන් අර සිද්ධාන්තය අච්චරයි විද්‍යුත් විභවය කියන්නේ මොකද්ද? විභව ශක්තිය කියන්නේ මොකක්ද? ඒ යටතේ තියෙන මේ යෙදීම් කීපයක් තමයි මේ ගණන් විදිහට අපි කතා කරන්නේ. ආරෝප නිසා ගොඩ නැගෙන විභවය. අපි මෙන්න දෙවෙනි කාරණාව නැත්නම් ඊළඟ සිදුවීම මේවට පුතේ මේ ඉලක්කම් දා ගොඩාක් ගණන් හදන්න නෙවෙයි ඕනේ. මම හැම වෙලෙම බලාපොරොත්තු වෙන දෙයක් තමයි ගණන් 100ක් හදලා ෆිසික්ස් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතන්න බෑ. හරියට සිද්ධාන්ත ඉගෙනගෙන සුළු ගණන් ප්‍රමාණයෙන් ඒ සිද්ධාන්ත හරියට ආවර්ජනය කරන්න. ඒ ටික ඔබට පැහැදිලිද කියලා බලාගන්න. ගණන් හදලා ෆිසික්ස් පුළුවන් වෙනකන් ගණන් හදන්න බෑ. ෆිසික්ස් පුළුවන් වෙලා තමයි ගණන් හදන්නේ. එහෙනම් මේ සිද්ධාන්ත තේරුම් ගියාට පස්සේ ඒව ඔබේ මතකයේ තියෙනවද ඔබට ඇප්ලයි කරන්න පුළුවන්ද කියලා බලන්න විතරක් මේ ගණන් හදන්න. දැන් මේ ගණන් ඉලක්කම් 100ක් දාලා වැඩක් නැහැ ටියුට් එකක් දීලා. අපි බලමු මේ විදිහ ගන්න. දැන් මේ තමයි අපේ මූලික ආරෝපණය. මේ ආරෝපණ නිසා දරුවෝ මේ අවට විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා. මගේ කාර්යභාරය තමයි මගේ ඉලක්කය තමයි මෙතන තියෙන පුතේ සිම්පල් Q කියලා ආරෝපණයක්. අපි කියමුකෝ සිම්පල් A දුරකින් තියෙනවා කියලා. ඔයාට අවශ්‍යයි මේ ආරෝපණය මෙන්න මේ වගේ ස්ථානයකට අරගෙන එන්න. සිම්පල් B දුරකට රැගෙන එන්න අවශ්‍යයි. අපි පොඩ්ඩක් කල්පනා කරමු අපි ඉගෙනගත්තු යාන්ත්‍රික විද්‍යා පාඩමකට ගියොත් අපිට වස්තුවක් තැනක සිට තැනකට ගෙන යාමට කරන්න ඕනේ කාර්ය ප්‍රමාණය අපි කතා කරන්නේ විභව ශක්ති වෙනස කියලානේ. විභව ශක්ති වෙනස සමානයි කළ යුතු කාර්යය. ඒ පොළව තුළ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ඇති. ඉතින් පුතේ මෙතනදිත් එහෙමම තමයි. මේ ආරෝපණය තැනකින් තැනකට ගෙනියනකොට කළ යුතු කාර්ය ප්‍රමාණය විද්‍යුත් විභව ශක්ති වෙනසට සමානයි. ඒත් මේ වෙනස කියලා කිව්වහම හැම වෙලෙම ලොකු එකකින් පොඩි එක නෙවෙයි මේ අඩු කරන්නේ. වෙනස කියලා කියන්නේ අගෙන් මුල. එහෙනම් දැන් මෙයා අන්තිමට එන්නේ කොතැනටද? අපි කියමුකෝ මේක B ලක්ෂය කියලා. මේක A ලක්ෂය කියලා හිතන්න. එහෙනම් පුතේ ඔබ A සිට B ට ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය අපි ලියනවා B හිදී විභව ශක්තිය අඩු කිරීම A හිදී විභව ශක්තිය කියලා. ඔය ශක්ති දෙකේ වෙනස. හරි. දැන් මේ පේලිය තේරුම් ගත්තා කියන්නේ ඔබට විභාගෙට එක ලකුණක් හදා ගන්න පුළුවන්. මේ වගේ ගානක් ආවොත් මේකට එක ලකුණක් වෙන වෙනවා. මේක තමයි ඔබ સિદ્ધාන්ත දැනගන්න විදිය කියලා බලන්න. හරි. දැන් ඊළඟ බලනවා අපි මේ විභව ශක්තිය ඔබ තේරුම් ගත්තා. කොහොමද විභව ශක්තිය ලැබුණේ? විභවය කියන්නේ V නම් ඔක Q ගෙන් ගුණ කරන්න. අන්න ඔබ විභව ශක්තිය හඳුනාගත්තා. මෙතනදී විභව ශක්තිය විභවය කියන්නේ VA නම් Q ගෙන් ගුණ කරනවා. ওই දෙන්නගේ වෙනස. ඔන්න අපි ඊළඟට අදහස් කරනවා අපි බලාපොරොත්තු වෙනවා ඔබ විභවය ලියා ගන්න දන්නවද? 1/4 පයි එප්සයිලන් මේ B හොයන්නේ Q නිසා B දුරකින් ඇති වෙන්නේ. මේ තමයි VB. එතකොට එය සිම්පල් Q ගෙන් ගුණ කෙරුවා විභව ශක්තිය ලැබුණා. ඊළඟට මෙතන A හිදී විභවය 1/4 පයි එප්සයිලන් Q පිටීම A. ඔන්න විභවය සිම්පල් Q ගෙන් ගුණ කෙරුවා විභව ශක්තිය ලැබුණා. මෙන්න පුතේ ෆිසික්ස්. දැන් මෙතනින් පස්සේ තියෙන සුළු කිරීම. මේවා පොදුයි. පොදු පද ඉවතට ගත්තා. QQ 4 පයි එප්සයිලන් ගෙන් බෙදුවා. ඔබට වරහන් ඇතුළේ ඉතුරුනවා 1යට B අඩු කිරීම 1යට. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නවල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේදීත් මෙහෙම එන්න පුළුවන්. ඔබෙන් අහන්න පුළුවන් පුතේ මේ සඳහා කාර්යයක් කළ යුතුද ශක්තිය පිට කරමින් එන වැඩක්ද මේ වෙන්නේ කියලා. හරියට ඔබ ලාභයක්ද ලැබුවේ පාඩුවක්ද ලැබුවේ කියලා අහනවා වගේ දෙයක්. යම් ගනුදෙනුවක් කරලා ලාභයක් ලැබුවද කියලා අහුවොත් එහෙම ඔබ ලද මුදලින් ඔබ වියදම් කළ මුදල අඩු කරලා බලන්න ඕනේ. නේද? එතකොට ඒක ධන නම් ලාභයක්, ඍණ නම් පාඩු. ඒ වගේ ඔබට මේ කාර්ය සඳහා ධන පිළිතුරක් ලැබෙනවා නම් ඔව් ඔබ සඵල කාර්යයක් කරලා තියෙනවා. මේක ඍණ නම් කාර්යයක් කරලා ශක්තිය පිට කරගෙන එනවා. දැන් ඒක
විභාගයකදී අහුවොත් ඔබ කොහොමද ඉදිරිපත් කරන්නේ මෙම කාර්යද? මේ පිළිතුර මේ ඇති. මේ පිළිතුර මේ ඇති. ඕන තව චුට්ටක් සුළු කරන්න පුළුවන්. මේ QQ 1/4 එප්සයිලන් මේක පොදු හරය AB A අඩු කිරීම B. මේක තමයි පුතේ කළ යුතු කාර්ය ප්‍රමාණය. දැන් බලන්න මේකෙදි මේ QQ 1/4 එප්සයිලන් මේ සියලු ඒවා සංඛ්‍යාත්මක අගයන් ධන අගයන්. AB ඉලක්කම්. ඒතර ඒවෙන් ආයේ ධන දරිණද ප්‍රශ්නයක් නෑ ඔක්කොම ධන පිළිතුරු තමයි. නමුත් පුතේ ඒකෙන් B අඩු කරපුවාම බලන්න පිළිතුර මොකද්ද ලැබෙන්නේ? A අඩු කිරීම B කියන්නේ දිගු දුරකින් කෙටි දුරක් අඩු කෙරුවා. නේද? දිගු දුරකින් කෙටි දුරක් අඩු කෙරුවා. එහෙනම් ඔබ අන්න එතන ලියනවා A අඩු කිරීම B කියන පිළිතුර නැත්නම් ඒ ප්‍රකාශනය ධනාගයක්. ඒ ධනාගයක් කියලා පෙන්වන්න තමයි මේ බිඳුවට වඩා විශාලයි කියලා අපි කියන්නේ. එහෙනම් පුතේ මේක බිඳුවට වඩා මේ අගය විශාලයි නම් ආය ප්‍රශ්නයක් නැහැ. W කියන එකත් ධනාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ කාර්යයක් කළ යුතුව තිබුණා කියන එක. ඇත්තනේ මෙයක් ධන නම් මෙයක් ධන නම් එයිද කැමැත්තෙන්? කැමැත්තෙන් ඉන්නේ අපි ඇදගෙන එන්න වෙනවා මෙතනට අකමැත්තෙන්. පැහැදිලි නේද? ඔය තමයි පුතේ එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතුලේ ආරෝපණයක් ගෙන යාමට අපි කළ යුතු කාර්ය ප්‍රමාණයයි මේ අපි සාකච්ඡා කෙරුවේ. විභව ශක්ති වෙනසෙන් මේක ලියන්න පුළුවන්. හරි. මම මේ ප්‍රශ්නයම මම ඔබෙන් පොඩ්ඩක් තව චුට්ටක් වෙනස් කරනවා. කොහොමද වෙනස් කරන්නේ? මෙන්න මේ විදියට. පුතේ මෙතන ඉන්නවා සිම්පල් A දුරකින් සිම්පල් Q ආරෝපණය. එයා මෙන්න මෙතනට අරගෙන එනවා. A සිට B දක්වා. හැබැයි B ඉන්නේ සිම්පල් A දුරකින්ම තමයි. ඔබ හිතන්න බලන්න දැන් කළ යුතු කාර්ය ප්‍රමාණය කීයද කියලා. Q ඉඳලා A දුරකින් තිබිච්ච සිම්පල් Q ආරෝපණය B වලට ගේනවා. හැබැයි B ඉන්නේ සිම්පල් A දුරකින්ම තමයි. හරි ලියලා බලන්න. B හිදී විභව ශක්තිය අඩු කිරීම A හිදී විභව ශක්තිය. ඉතින් මොකද ඔබට කියන්න පුළුවන් A හා B හිදී විභව ශක්තිය කියන්නේ? දුර සමානයි නම් එකම ආරෝපණ නිසා නම් මේ වැඩේ වෙන්නේ කතාවක් නෑ. B ගේ විභවයයි A ගේ විභවයයි සමානයි. තේරුණාද? A ගේ විභවයයි B ගේ විභවයයි සමානයි. එහෙනම් පුතේ අපිට A ගේ විභවය B හි විභවයට සමාන නිසා කාර්යයක් කළ යුතු නෑ කියලා තේරෙනවා ඇති නේද? කාර්යයක් කරන්න ඕනේ නේ. එතන ඉඳලා A දුරක් තියෙන මෙතනට ගියත් A දුරක් තියෙන මෙතනට ගියත් A දුරක් තියෙන මෙතනට ගියත් කාර්යයක් කරන්න ඕනේ නේ. හේතුව මොකද්ද? විභවය සමාන ස්ථාන මේවා. මේ තැන් වලට අපි කියනවා විභවය සමාන. ඕක 2D නෙවෙයි 3D. ත්‍රිමානව හිතන්න. ආරෝපණය මෙතන තියෙනවා නම් එතන ඉඳලා A දුරකින් A දුරකින් A දුරකින් A දුරකින් මේ හැම A දුරකින්ම තියෙන තැන් අපි කියනවා විභවය සමාන තැන් කියලා. විභවය සමාන තැන්. ඒ විභවය සමාන තැන් අතර ආරෝපණයක් ගෙන යාමට කාර්යයක් කරන්න අවශ්‍ය නැහැ. එම පෘෂ්ඨයට අපි කියනවා පුතේ මේ වගේ විභවය සමාන තැන් එකතු කරලා අපි හදන රූපය මවා ගන්නා වූ රූපයට අපි කියනවා සම විභව පෘෂ්ඨයක් කියලා. හොඳට අහගන්න විභවය සමාන තැන් එකතු කරලා ලක්ෂ්‍ය ලකුණු කරලා ඔබ මනස්කල්පිත ඇද ගන්නා වූ රූපයකට අපි කියනවා සම විභව පෘෂ්ඨයක් කියලා. දැන් මේකේ සම විභව පෘෂ්ඨය එතකොට තියෙන්නේ ගෝලයක් විදියට. තේරුණාද? මොකද ඒ දුරින් හැමතැනම ලකුණු කරගෙන ගියාම ලැබෙන දේ ගෝලයක්. එහෙනම් මේකේ සම විභව පෘෂ්ඨය ගෝලයක්. හරි. අපි වෙන කතාවක් බලමු. මීට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්. පොළවට අපි දන්න දේවල්. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම මම ඔබට කලිනුත් කියලා ඇති. කෘතිමයි අපිට දැනෙන දෙයක් නෙමෙයිනේ. ඔබ විදුලි ආරෝපණයක් දැකලා නැහැ. ඒකෙන් කමන්ට් කරනවා දැකලා නැහැ. නේද? අපි දකින්නේ ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් විතරයි. නේද? අතුරු ප්‍රතිඵල විතරයි ඔබ දකින්නේ. දැන් අපි මේ පෑන මෙහෙම ඔළුවේ ගාලා කොළ කෑල්ලකට අල්ලපුවම රෝම කූප වලට අල්ලපුවම ඇදිලා එනවා. ඒකේ ප්‍රතිඵලයක් ඔබ දැක්කට ආරෝපණයක් ගැන දන්නේ නැහැ. ආරෝපණ යනවා දැක්කේ නැහැ. නේද? ආරෝපණ පැතිරලා තියෙන එළිය කියලා කිව්වට ඔබ දැකලා නැහැ. උල් වල වැඩිපුර තියෙනකොට දැකලා නැහැ. මේ අපි හිතෙන් හිතාගෙන යන දේවල්. අපි මේ පිළිබඳව තව ලබන දවසේ
ගෞස් ක්‍රමයට මම කියලා දෙන්නම් ශ්‍රාවාකෘති සහ ගෞස් ක්‍රමයේදී මොනවද වෙන්නේ කියන එක මේ වගේ කතාවක්. ඉතින් අපි වෙන වෙන උදාහරණ වලින් කතා කරමු. අපි දන්න දේනේ පොළව. මෙන්න අපි පොළව අපි හිතමුකෝ මේක තලයක් කියලා. හ්ම්. එතකොට පුතේ මේ පොළවේ H උසකින් H උසකින් තියෙන ලක්ෂ දෙකක් ගත්තොත් මෙතනත් H මෙතනත් H. ඔබ මෙතන ඉඳලා යම් වස්තුවක් මෙතනට අරගෙන එනවා. හරි? වාතය තුලින් මම හැනගෙන හිතන්නේ මේ H උසක ඉඳලා මෙතනට ගෙනියනවා. සිද්ධාන්තමය වශයෙන් ගත්තොත් සෛද්ධාන්තිකව ගත්තොත් ඔබ කාර්යයක් කළ යුතු නෑ. ඇයි එපා කියලා කියන්නේ? කාර්යයක් කළ යුතු නෑ කියලා කියන්නේ ඇයි දරුවෝ? මෙතන තිබිච්ච විභව ශක්තිය mgh. මෙතන තියෙන විභව ශක්තිය mgh. එහෙනම් අපි බිම ඉඳලා උඩට ගෙනිච්චනම් කාර්ය mgh. පල්ලෙහාට ආවනම් වැය වෙන ශක්තිය mgh. පිට වෙන ශක්තිය. නමුත් මෙතන ඉඳලා මෙතනට යනකොට විභවය සමානයි. පොළවේ ගත්තොත් මේ පොළවේ ඉඳලා සමාන උසකදී විභවය සමානයි. ඒ නිසා මෙතන ඉඳලා මෙතනට ගෙන යාමට ඇත්තටම කාර්යයක් කළ යුතු නැහැ. විභව ශක්තිය සමාන තැන්. විභවය සමාන තැන්. දැන් ඔක මෙහෙම ගෙනිච්චොත් මොකද වෙන්නේ? මේ වගේ පාත් එකක ඒත් පුතේ වෙනසක් නැහැ. මොකද ඔබට ගමන් කරන පාර ප්‍රශ්නයක් නැහැ. අපි බලන්නේ අග මුල අතර විභව ශක්තිය වෙනස. එහෙනම් මොන මාර්ගයෙන් ගියත් දැන් හරියට මිනිස්සෙක් උඩ පැනලා බිමට වැටෙනකොට විභව ශක්තිය වැඩි වෙලා අඩු වුණා. ඉදුවයිනේ. එහෙනම් මෙතන උඩට ගියා පහළට ගියා උඩට ගියා පහළට ගියා. අපිට අවශ්‍ය වෙන්නේ මාර්ගය නෙවෙයි මුල සහ අග කියන එක. මුල සහ අග කියන. එහෙනම් පුතේ අගින් මුල විභව ශක්තිය අඩු කරපුවම ඔබට පේනවා සමාන විභව අතර ගමන් කරපුවාම කාර්යයක් කළ යුතු නෑ කියන එක. හරිද? එහෙනම් පුතේ විදුලි ආරෝපණ වලදී ඕකම තමයි විදුලි ආරෝපණෙත් අපිට කතා කරන්න තියෙන්නේ. ඒතර විද්‍යුත් විභවය අපි කතා කරද්දී පුතේ මෙතන ඉඳලා සමාන විභව තියෙනවා නම් මේ වගේ තැන් වලට අපි කියනවා ඒ වගේ ආකාරපම ලැබෙන රූපයට සම විභව පෘෂ්ඨයක් කියලා. සම විභව පෘෂ්ඨයක් තුල ආරෝපණයක් ගෙන යාමට කාර්යයක් කළ යුතු නැත. මොනම කාර්යයක්වත් කරන්න ඕනේ නැහැ. පැහැදිලිද? හොඳයි. එතකොට මේ සම විභව පෘෂ්ඨ කොහොමද තියෙන්නේ? අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ Q ආරෝපණය ගත්තොත් මැද Q ආරෝපණයක් තිබුණොත් පුතේ මෙයාගේ ඉඳලා අපි ත්‍රිමාන රූපයක් හිතන්න ඕනේ. මේක R දුරකින් ඌ ලක්ෂයා කරලා මේ මැවෙන ගෝලයට අපි කියන සම විභව පෘෂ්ඨය. හරිද? මේක මම කෙටියෙන් ලංකෝ සම විභව පෘෂ්ඨය 1. දැන් මෙතන ඉඳලා තවත් වෙනස් අරයකින් අපි ගෝලයක් ඇඳුවොත් මේ මොකද්ද? මේක සම විභව පෘෂ්ඨය 2. මේ පෘෂ්ඨයේ විභවය සමානට පල්ලෙහා එක්කෙනත් එක්ක සමාන නේ. විභව පෘෂ්ඨ 2. පැහැදිලි ඇතිනේ. මේ සමවිභව. ඒතකොට පුතේ මෙතන ඉඳලා ඔබට ආරෝපණයක් මෙතනට ගෙනිච්චා. මෙතන ඉඳලා මෙතනට ගෙනිච්චා. මේක දිගේ මෙහෙම ආවත් වැඩක් නෑ. කාර්යයක් කළ යුතු නෑ. ඒ වගේම උඩ පෘෂ්ඨය ගත්තොත් මෙතන ඉඳලා ආරෝපණයක් මෙතනට ආවා. එතන ඉඳලා මෙතනට ගියත් එතන ඉඳලා මෙහෙම ආවත් මාර්ගයේ වැඩක් නෑ. මුල අග බලන්න. සමාන විභව අතර ගිහින් තියෙන්නේ. එහෙනම් ඔබට කාර්යයක් කරන්න අවශ්‍යයි. මේ මම කතා කරේ එක සම විභව පෘෂ්ඨයක් ගැන. අපි ওই වගේ සම විභව පෘෂ්ඨ දෙක තුනක් කතා කරමු තව. ඉතින් අපි හිතමු මෙන්න මේ වගේ QQ කියලා ආරෝපණ දෙකක් තියෙනවා කියලා. හරි? ඉතින් මේ වගේ එකක මම Q ලකුණු කරන්න යන්නේ. මේ දෙන්න QQ ආරෝපණ දෙකක් නම් මේගොල්ලෝ අතර සම විභව පෘෂ්ඨ පවතින්නේ හරි ඊළඟ පෘෂ්ඨය පවතින්නේ මෙන්න මේ. හරි තව පෘෂ්ඨයක් පවතිනවා නම් මේක අර බෝන්චටයක් වගේ එහෙම තියෙනවා. ඔහොම තමයි තියෙන්නේ. තව එක කාරණාවක් තියෙනවා. ඉතින් සමවිභව පෘෂ්ඨයක් සහ ශ්‍රාව රේඛා ගත්තොත් මෙන්න මේ කොන්දේසිය මතක තියාගන්න සෑම විටම සමවිභව පෘෂ්ඨයකට ශ්‍රාව රේඛා ලම්බකව තමයි තියෙන්නේ. මම ඉස්සෙල්ලා කතා කරපු රූපය ගැන බලන්න තනි ආරෝපණය ගැන. මෙයාගෙන් ශ්‍රාව රේඛා යන පුතේ මෙහෙමනේ. මම කීපයක් අඳින්නම්.
ඒතර මෙතන ඉඳලා R දුරක් R දුරක් R දුරක්. ඔබ ඇඳපුවාම මේ ලැබෙන රූපයේ මේ ශ්‍රාව රේඛා මේ පෘෂ්ඨයට ලම්බ. ශ්‍රාව රේඛාවට පෘෂ්ඨය ලම්බ. එහෙනම් ඒකට විතරක් නෙවෙයි හැම එකකටම ඔහුම තමයි. මෙයාටත් එහෙමයි. එහෙනම් ඔබ හිතන්නේ මෙයාගේ ශ්‍රාව රේඛා කොහොමද ඇත්තේ? මෙයාගේ ශ්‍රාව රේඛා මෙහෙම. එතකොට මේවා මෙතනින් සමහරට මේක සරලරේඛී වෙන්නේ නැහැ. මොකද මේ පෘෂ්ඨයට ලම්බක වෙන්න ඕන. මේවා මෙහෙම තියෙන්නේ. මේවා මෙහෙම තියෙන්නේ. මේවා මෙහෙම තියෙන්නේ. ශ්‍රාව රේඛා පෘෂ්ඨයට ලම්බක වෙන්න ඕන. ඔබට මේවා විභාගෙදී අඳින්න වෙන්නේ නැහැ. හැබැයි විභාගෙදී බහුවර්ණ ප්‍රශ්නයක බොහෝ විට බහුවර්ණ ප්‍රශ්නවල අහලා තිබ්බොත් මේ පොයින්ට්ස් ගැන අවධානය යොමු කරන්න ඕන. නිවැරදි බල රේඛාවේදී රූප සටහන කියලා මෙහෙම රූපයක් තියෙන්නත් පුළුවන්. නිකම් මිරිගහපු රූපයක් තියෙන්නත් පුළුවන්. ඒතර ඔබ මේ දෙකෙන් හරි එක කෝකද කියලා අඳුන ගන්නකොට මේ තර්ක විතර්ක මතකෙ තිබිය යුතුයි. ඊළඟට මම තවත් සමවිභව පෘෂ්ඨයක් දෙන්නම්. මේ වගේ අපි ගිය සතියේ පාඩමේදී කතා කරුවා. තහඩු දෙකක් අතර ක්ෂේත්‍ර තීව්‍රතාවයක් තියෙනකොට ශ්‍රාව රේඛා යන්නේ මෙන්න මෙහෙම කියලා. එහෙනම් පුතේ ඔබ කියන්න බලන්න සමවිභව පෘෂ්ඨයක් මේකට ලම්බකව මෙන්න. මේකට ලම්බකව තව තැනක්. මේකට ලම්බකව තව තැනක්. මෙන්න සමවිභව පෘෂ්ඨයක්. මෙන්න තවත් සමවිභව පෘෂ්ඨයක්. මෙන්න තවත් සමවිභව පෘෂ්ඨයක්. මේ තමයි සමවිභව පෘෂ්ඨ. මොකද ශ්‍රාව රේඛාවන්ට ලම්බකව අපි ලකුණු කෙරුවා නම් ඔබට මේක පැහැදිලි වෙන්න ඕන. හොඳයි. දැන් අපි විද්‍යුත් විභව යටතේ බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළා ඉවරයි. දන්නවද පුතේ මේ විද්‍යුත් විභවය කියන පාඩමට අපේ සිලබස් එකේ වෙන් කරලා තියෙනවා කාලච්ඡේද 15ක්. කාලච්ඡේද 15ක් වෙන් කරලා තියෙනවා. පැය සෑහෙන ගානක්නේ. නමුත් පුතා ඔච්චර සමහර කොටස් වලට අපි ගොඩාක් කාලය යට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබ මේ විද්‍යුත් විභවය ඉගෙනගෙන ඉවරයි. සමවිභව පෘෂ්ඨය, ලක්ෂයක විභවය, විභවයක් තුල විද්‍යුත් ක්ෂේත්‍ර තුල ආරෝපණයක චලිතය. මේ සමහර දේවල්ට අනවශ්‍ය තරම් වෙලාවල් යට කරන්න අවශ්‍ය නැහැ. මට මේකට ලොකු වෙලාව සමහර තැන්වල ගන්න පුළුවන්. නමුත් මේ අවශ්‍ය සියලු කරුණු ටික මම ඔබට මේ විනාඩි 45ක් ඇතුළත කතා කරලා ඉවර වෙනවා. ඊට පස්සේ අපිට වැය කරන්න තියෙන පුතේ ගණන් හදන්න. ගණන් හදනවා කියන්නේ මම කිව්වේ අර ඒක සිලබස් එකට අදාළ කරගන්න එපා. ඒක ඔබට විෂය කරුණු තේරුණාද කියලා කන්ෆර්ම් කරගන්න පස්සේ ගණන් හදන්න. හොඳයි. අපි තව එක කරුණක් කතා කරමු. ඒ තමයි පුතේ ආරෝපිත ගෝලයක්. ආරෝපිත සන්නායක ගෝලයක් ගත්තොත් මෙයාගේ විභවය ආරෝපණ පුතේ රැඳෙන්නේ කොහෙද? මතු පිට පෘෂ්ඨයේ විතරයි. මම පොඩි කාරණාවක් මේක කියනවා. අපේ හැම පොතපතකම ඕනෙම තැනක බැලුවොත් ඔබට පේනවා ඇති මේක ආරෝපණේ සාමාන්‍යයෙන් ධන විභාග ප්‍රශ්නවල පවා තිබුණොත් මෙහෙම තියෙන්නේ. මෙන්න මෙහෙමයි මතු පිට පෘෂ්ඨයේ ආරෝපණ පැතිරී පවතිනවා. මතු පිට පෘෂ්ඨය. පුතේ මිනිස්සු ඉන්නේ පොළොව උඩ. ඒ වගේ හිතන්න එපා මේ ගෝලයක ආරෝපණ රීන්නේ පෘෂ්ඨය මත එළියේ නෙවෙයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේක මම එන්ලාර්ජ් කරලා ඇන්දොත් මෙන්න ගෝලය එහෙනම් ධන ආරෝපණي මෙන්න මෙහෙම අර කුරුස වගේ ගෑවිලා තියෙනවා. ධන ආරෝපණي මෙතන ගෑවිලා තියෙනවා. එහෙම නෙවෙයි තියෙන්නේ. හතර මතක තියාගන්න දැන් මේ ආරෝපණයක් ගත්තම මේකට දිගක් පල්ලක් උසක් ගැන හිතන්නේ නැහැ. මේක තියෙන පෘෂ්ඨය මත. වහලේ ලයිට් එකක් දාපම වහලේ නෙවෙයි තියෙන්නේ එල්ලලා තියෙන්නේ. හැබැයි අර පැනල් ලයිට් එකක් තමයි සිවිලිමේ ගිල්ලලා තියෙන්නේ. නේ? එතකොට දැන් මේ අපි සාමාන්‍යයෙන් සිවිලිමක් ගත්තොත් බල්බ් එක මෙහෙම තියෙනවා කියන්නකො. පැනල් ලයිට් එකක් ගත්තොත් ඒක සිවිලිමේ ගිල්ලලා තියෙනවා. අන්න ඒ වගේ තමයි පුතේ මේ ආරෝපණ පැතිරලා තියෙන්නේ. පෘෂ්ඨයේ එළිය නෙවෙයි. පෘෂ්ඨයේ මත කිව්වහම මේකට ඝනකමක් නැහැ මේ පෘෂ්ඨය. මේ තියෙන වහලේ මේ වහලේ මෙහෙම. ඒතර මේ බල්බ් එක මෙහෙම ගිල්ලලා තියෙනවා. ඒ වගේ පුතා මේ ගෝලයක් ගත්තාම ආරෝපණය ඇත්තටම තියෙන්නේ පෘෂ්ඨයේ මත. නමුත් අපිට පෘෂ්ඨයේ මත මේක පැහැදිලිව ලකුණු කරගන්න බැරි නිසා තමයි මෙහෙම පෘෂ්ඨයට එළියෙන් ලකුණු කරන්නේ. ඒකට වරදවා හිතන්න එපා ආරෝපණය තියෙන්නේ කොහෙද? පෘෂ්ඨයේ මත. දැන් පුතේ මේ වගේ එකක් ගත්තොත් මේ ගෝලයේ අරය සිම්පල් R නම් අපි ගමු සිම්පල් කැපිටල් R කියලා. ගෝලයේ කරේ කැපිටල් R. දැන් පුතේ මෙයාට ලබා දීලා තියෙන ආරෝපණය Q නම් මෙයාට ඔබ්බෙන්
ඒ කියන්නේ මේ ගෝලයේ පෘෂ්ඨයට ඈතින් වූ ලක්ෂයක විභවය. ඔබ හිතන්නකෝ මේ දුර සිම්පල් r කියලා. මේක සාමාන්‍ය පරිදිම මේ විදිහට සලකන්න පුළුවන්. ගෝලයට එපිටින් වූ ලක්ෂයක විභවය හදනකොට මේ ගෝලයේ ආරෝපණය කේන්ද්‍රයේ තියෙන ලක්ෂීය ආරෝපණයක් විතර හිතලා එතන ඉඳලා දුර අරගෙන මේ විදිහට විභවය ඔබට හදන්න පුළුවන්. විභවය ගණනය කරන්න පුළුවන්. එහෙනම් ළඟට එන්න මොකද වෙන්නේ? විභවය අඩු වේගන නේද? වැඩි වේගන යනවා. මොකද r අඩු වේගන යනවා විභවය වැඩි වේගන යනවා. මේ මතු පිට පෘෂ්ඨයේදීම විභවය අපිට ලියන්න පුළුවන්. අරේ විතරනේ වෙනස් වුනේ. q/r. පුතා මෙන්න විශේෂ අවස්ථාවක්. ඔබ දන්නවා මේ ආරෝපිත වස්තුවක් හරහා ශ්‍රාව රේඛා පවතින්නේ නැහැ කියලා. මම කලින් ඕනනම් අර දාපු නෝට් එක බලන්න. අපි දෙවනි දවසේ මම හිතන්නේ මේ YouTube එක ඇති දෙවනි නෝට් එකේදී අපි කතා කරුවා ශ්‍රාව රේඛාවල ගුණ. එකේ හෝ දෙවනි දවසේ. ඒකේ තියෙනව නේද? ක්ෂේත්‍රයක් ඇතුලේ සන්නායක වස්තුවක් තිබ්බොත් එය හරහා ශ්‍රාව රේඛා පවතින්නේ නැහැ. ශ්‍රාව රේඛා පවතින්නේ නැහැ. ඒ ශ්‍රාව රේඛා පවතින්නේ නැත්තේ ඇයි? විභවය සමාන හින්දා. එහෙනම් පුතේ මෙන්න විශේෂ කාරණාවක්. ගෝලයක් ඇතුලේ ගෝලයට පෘෂ්ඨයට ඇතුලෙන් ආරෝපණයක් නැති වුණාට එතන විභවයක් සමාන විභවයක් පවතිනවා. මතු පිට පෘෂ්ඨයේ විභවයම තමයි ගෝලය ඇතුලේ සන්නායක ආරෝපිත ගෝලයක් ඇතුලේ විභවය මතු පිට පෘෂ්ඨයේ විභවයටම සමානයි. එහෙනම් අපි මේක ප්‍රස්ථාරගත කෙරුවොත් ඔබට ලැබෙනවා මෙන්න මේ වගේ හැඩයක්. විභවය ගෝලයේ ඇතුලේ නියතයක්. දුර සමග කොහොමද වෙනස් වෙන්නේ? එළියට යනකොට දුරට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ගෝලය ඇතුලේ විභවය මතු පිට පෘෂ්ඨයේ විභවයටම සමානයි. එහෙමනම් මේ ගෝලයේ මෙතන ඉඳලා මෙතනට ආරෝපණයක් ගේන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මෙතන ඉඳලා මෙතනට ආරෝපණයක් ගේන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඇයි මේ මුළු ගෝලයම එක හා සමාන විභවයක පවතී. හැබැයි ඔබ මෙතන ඉඳලා මෙතනට ගේන්න මහන්සි වෙන්න ඕනේ. ඒක සරත් විභාග ප්‍රශ්නයකත් මෙහිම අහලා තිබුණා. අපි කියමු ඔබ මෙතන ඉඳලා සිම්පල් QR ආරෝපණයක් මෙතනට ගෙනියනවා කියලා මහන්සි වෙන්න ඕනේ. හැබැයි එතන ඉඳලා මෙතනට යනකොට මහන්සි වෙන්න ඕනේ. එතන ඉඳලා මෙතනට එනකොට නෑ. මෙතන ඉඳලා මෙතනට එනකොට නෑ. ඔබ මෙතන ඉඳලා මේක ධන ආරෝපණයක් මේකත් ධන. ඒක නිසා ඔබ කාර්යයක් කළ යුතුයි. හැබැයි මෙතනදි කාර්ය බිඳුවයි මේ හැම තැනකදීම ඉන්නේ. හැබැයි මෙතන ඉඳලා එළියට යනකොට එම කාර්ය ඍණාත්මක බවට පත් වෙනවා. ඒ ධන කෙනෙක් මෙතනින් එළියට තල්ලු වෙලා යනවා කියන එක තමයි ඔය කියන්නේ. පැහැදිලි ඇතිනේ? right. එහෙනම් ওই ටික තමයි පුතේ විද්‍යුත් විභවයට අපිට තියෙන මූලික කරුණු කාරණා. තව එක කරුණක් මතක් කරලා ඊට පස්සේ පොඩි ගාණක් හදලා විද්‍යුත් ක්ෂේත්‍ර කොටසේ විභවය කියන කොටස අවසන් කරමු. අපි ඊළඟ දවසේ ගවුස් ප්‍රමේය සාකච්ඡා කරමු. මෙන්න මේ කාරණාව දිහා බලන්න. පුතේ මේ වගේ ආරෝපණ දෙකක් තියෙනවා. මේ දෙන්නම අපි කියමු සජාතිය සම ආරෝපණ කියලා. ධන Q කියලා ආරෝපණ දෙකක් කියනවා. ඔබට මේ හරි මැද අපි කියමුකෝ මේක සිම්පල් ආදුරකින් තියෙන හරි මැද ලක්ෂය කියලා. මෙම ලක්ෂයේ විද්‍යුත් විභවය කීයද ක්ෂේත්‍ර තීව්‍රතාවය කීයද කියලා අපෙන් අහුවොත් විද්‍යුත් විභවය කීයද ක්ෂේත්‍ර තීව්‍රතාවය කොපමණද කියලා අපෙන් අහුවොත් අපිට මෙන්න මේ බලන්න අපි විභවය ලියුවොත් මෙයාගෙන් මෙතන ඇතිවන විභවය 1/4 π එප්සයිලන් q බෙදී මාන මෙයාගෙනුත් ඇති වෙන්නේ එමමනේ එම අගේමනේ එහෙනම් මට මේක දෙකෙන් ගුණ කරලා කියන්න පුළුවන් මෙම ලක්ෂයේ ඕ ලක්ෂයේ විද්‍යුත් විභවයක් පවතිනවා කියලා ඕ ලක්ෂයේ විද්‍යුත් විභවයක් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන් නමුත් මෙම ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය ගැන කිව්වොත් මොකද කියන්න පුළුවන් පුතේ මෙතන අපි ඒකක ධනාරෝපණයක් ලැබුවොත් මෙයාව තල්ලු කරනවා. මෙයාව තල්ලු කරනවා. එහෙනම් පුතේ එතන ක්ෂේත්‍ර තීව්‍රතාවය කීයක් වෙනවද? හරි මැද ස්ථානේ. බිඳුවයි.
මෙන්න මේක තමයි මට highlight කරන්න ඕනේ පළවෙනි කාරණාව. ආරෝපණ ව්‍යාප්තියක් අතර ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුවක් වුණාට එම ස්ථානයේ විභවයේ බිඳුව නොවෙන්න පුළුවන්. වෙන්නේ නැහැ. මේක බිඳුව නෙවෙයි මේක අසමානයි බිඳුවට. හතර මතක තියාගන්න. ක්ෂේත්‍රයේ බිඳුව වුණාට විභවයේ බිඳුව නොවෙන්න පුළුවන්. ඒක පළවෙනි පොයින්ට් එක. දෙවෙනි කාරණාව මම එක ධන එකක් වෙනකොට පුතා කෙනෙක් ඍණ කරනවා නේ. දැන් බලමු අපිට මොකද වෙන්නේ කියලා. මේ හරි මැද ලක්ෂය ගැන අහන්නේ මෙයා ඍණ කරනවා. දැන් පුතේ මෙතන විභවය ගැන ඔබට කුමක්ද කියන්න පුළුවන්? මෙයාගෙන් ඇතිවන විභවය 1/4 පයි එප්සයිලන් කියුබ් එකකින් r. මෙයාගෙන් ඇතිවන විභවය ඍණනේ. එහෙනම් ඒ වගේ තැනක දැන් විභවය බිඳුවයි. ක්ෂේත්‍ර තීව්‍රතාවයට බලමු මොකද වෙන්නේ කියලා. ඔබ මෙතන ධන එකක් තැබුවොත් මෙයා තල්ලු කරනවා මෙයා අදිනවා. එතකොට පුතේ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුවක් වෙන්නේ නැහැ නේද? ඊළඟ කාරණා. බොහොම විශේෂ අවස්ථා ටිකක්. ක්ෂේත්‍රය බිඳුව වුණාට විභවය බිඳුව වෙන්න ඕනේ නැහැ. විභවය බිඳුව වුණාට ක්ෂේත්‍රය බිඳුව වෙන්න ඕනේ නැහැ. මේවා බහුවර්ණ ප්‍රශ්න වල අහන්න පුළුවන්. ඔබට එකපාරට ඔලුවට එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම තැන්. එහෙම ස්ථානයක්. මේ තමයි මේ ස්ථාන දෙකක් මම කතා කරන්නේ. අපි නෝට් එකව සටහන් වෙලා තියෙනවා. විභවය ශුන්‍ය වුණාට ක්ෂේත්‍රය බිඳුව නොවෙන්න පුළුවන්. ක්ෂේත්‍ර බිඳුව වුණාට විභවය බිඳුව නොවෙන්න පුළුවන්. හොඳයි. අපි බලමු එහෙමනම් මෙතෙක් කතා කරපු කරුණු කාරණා පිළිබඳව අපේ නෝට් එකේ පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. හොඳයි පුතේ මේ බලන්න මම සටහන ඔබට ආයෙ ඉදිරිපත් කරන්නම්. විද්‍යුත් විභවය කියන අර්ථ දැක්වීම මෙතන තියෙනවා. අනන්තයේ පවතින ඒකක ධන ආරෝපණයක් යම් ලක්ෂයකට ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය පිළිබඳව තියෙනවා. යට ඊට පස්සේ විභව ශක්තිය තියෙනවා. ඊළඟට අපි මේ යටතේ කතා කරනවා ආරෝපණයක් විභවයක් තුල විද්‍යුත් ක්ෂේත්‍ර තුල ගෙන යාමට කළ යුතු කාර්ය ප්‍රමාණය මෙතන සටහන් වෙලා තියෙනවා. මම මේ ආයෙ අප්ලෝඩ් කරන්නේ තව කෙනෙකුට බලා ගන්නකොට නෝට් එක නැති කෙනෙක් ඉන්නවා මේකෙම බලා ගන්න පුළුවන් නිසා. මේ කළ යුතු කාර්ය ප්‍රමාණය කියනවා. ඊට පස්සේ අපි කතා කරනවා මෙතන සන්නායක ගෝලයක් වටා විද්‍යුත් ක්ෂේත්‍රය කොහොමද වෙනස් වෙන්නේ? විද්‍යුත් විභවය වෙනස් වෙන්නේ කොහොමද? ගෝලයක් ඇතුලේ නියත කියන එක මේක පැහැදිලි කරලා තියෙනවා. ගෝලෙන් එළියට යනකොට දුරට ප්‍රතිලෝම සමානුපාතික වන පරිදි විභවයක් පවතිනවා කියලා කතා කරනවා. මේ තියෙන අපේ උදාහරණ දෙකක් ආරෝපණයන් යටතේ මේ කොහොමද මේ යම් යම් ලක්ෂවල විභවය ගොඩ නැගෙන්නේ කියන එක. ඊට පස්සේ මෙතන මේ ගාන පොඩ්ඩක් බලන්න. මේ දෙවෙනි ප්‍රශ්නේ යටතේ ඔබට තියෙන පුතේ මේක සන්නායක ආරෝපිත වලල්ලක් තියෙන්නේ මම මේක සාකච්ඡා කරුවේ නෑ සමස්ථාරෝපණය Q හැබැයි අරය R කේන්ද්‍රයේ ඉඳලා x දුරකින් වූ ලක්ෂයක විභවය අපෙන් අහනවා. එතකොට දරුවෝ මේ වගේ තැනකදී අපි හදනකොට මේක අංශු මාත්‍රයක් ගමු. චූටි කෑල්ලක් අරගෙන ඩෙල්ටා Q කොටසක් නිසා මේ O ලක්ෂයේ ගොඩනැගෙන විභවය අපි ප්‍රකාශනයක් ලිව්වා. එතකොට අපි දුර ඕනේනේ ඩෙල්ටා Q ඉඳලා දුර මේ පයිතගොරස් ප්‍රමේයෙන් ගන්න. ඉතින් ඔය වගේ හැම කෑල්ලකින්ම මෙහෙම එකතු වෙන නිසා මේ ඔක්කොම එකතු කරපුවාම මේ ඩෙල්ටා Q සියල්ල එකතු වෙලා අන්තිමට Q බවට පත් වෙලා මෙන්න මේ වගේ ප්‍රකාශනයක් අපිට ලැබෙනවා. හරි පැහැදිලි ඇති. හොඳයි. ඊට පස්සේ අපි කතා කරේ මේ විභවය ශුන්‍ය වන තැන්, ක්ෂේත්‍ර ශුන්‍ය වන තැන් පිළිබඳ සමවිභව පෘෂ්ඨ පිළිබඳ අපි මෙතෙන්දි සාකච්ඡා කරලා තියෙනවා. මේ අර මම ඉස්සෙල්ලා කතා කරුවා වගේම සමවිභව පෘෂ්ඨ වස්තු තුනක් අතර කොහොමද පවතින්නේ කියලා. මෙන්න මේ ගැටලුව දිහා පොඩ්ඩක් බලන්න. මේ දැන් අපි කතා කරපු කොටසට අදාළයි. ඉතින් මේකෙදි අහනවා අරය A සහ 3යි A වූ ඈතින් නැති සන්නායක ගෝල දෙකකට ආරෝපණ දෙකක් දීලා තිනවා Q Q කියලා. දැන් මේ දෙන්න සිහින් කම්බියකින් යා කරපුවාම පුතේ දැන් මොකද වෙන්නේ? අපි වතුර ටැංකියක් දෙකක් ලෙවල් දෙකකට වතුර පුරවලා යටින් බටයක් දාපු ගමන් මොකද වෙන්නේ? විභවය සමාන වෙනකන් මෙතන ආරෝපණ ගමන් කරනවා. අතන්දි පීඩන සමාන වෙනකන් වතුර යනවා වගේ මේ ගෝල දෙකෙන් ආරෝපණ සමාන වෙනකන් ගමන් කරන්න පටන් ගන්නවා. එහෙමනම් අපි බලමු මේ වගේ ගානකදී මොකද වෙන්නේ? මෙන්න පුතේ මෙතනින් අපි හිතමු දැන් විභවය වැඩි මේ පෘෂ්ඨයේනේ. නේ? විභවය අඩු මේ පෘෂ්ඨයේ. එතකොට මෙතනින් ඍණ Q ආරෝපණයක් ගියා. ඒ ඍණ Q ආරෝපණය මෙතන ධන Q බවට පත් වෙනවා. මෙතනින් අඩු වුණේ සිම්පල් Q, මෙතන වැඩි වුණා ධන Q. අන්තිමට මෙතන විභවය
මෙතන විභවයට සමාන වෙන්න ඕන. එහෙනම් ඔබ මෙතන චූටි ගෝලයේ පෘෂ්ඨයේ විභවය මේ එළියලා තියෙන්නේ 1.4 පයි එප්සයිලන් Q අඩු කිරීම Q බෙදීම A. මේ මතු පිට පෘෂ්ඨයේ ලොකු ගෝලයේ විභවය මේ. අන්තිමට පුතේ මේවා සුළු වෙලා ගියාට පස්සේ ඔබට ලැබෙනවා සිම්පල් Q සමානයි Q බෙදීම 2යි. මොකක්ද මේ? හුවමාරු වෙච්ච ආරෝපණය. චූටි එකෙන් ලොකු එක්කෙනාට Q බෙදීම 2ක් ගියා. හැබැයි විභාගෙදී අහන්න පුළුවන් ඉතිරි ආරෝපණය කොච්චරද කියලත් අහන්න පුළුවන්. හරි එතකොට පැටලා ගන්න එපා. මේක නම් කොහොමත් මේක Q බෙදීම 2යි. මෙතන 1/2යි Q කියලා ලැබෙනවා. හොඳයි. මෙන්න මේ ප්‍රශ්නේ තමයි අපි අවසානයේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේ. මේ ප්‍රශ්නෙට පිළිතුර ලබාගෙන අපි අද කොටස අවසන් කරමු. බලන්න සන්නායක කබොලක ඒක කේන්ද්‍රීය සන්නායක ගෝලයක් පහත පරිදි තබා ඇත. එක් ගෝලයක් භූගත කරන ලද අවස්ථාවේදී Q ආරෝපණයක් දීලා තියෙනවා නම් අනෙකට අනිත් භූගත ගෝලයේ රැඳෙන ආරෝපණය කොච්චරද කියලා අපෙන් අහනවා. හරි. ඔය අවස්ථා දෙක අපි සාකච්ඡා කරලා බලමු බෝඩ් එකේ. එන්න පුතේ පළමු අවස්ථාව මේ ඒක කේන්ද්‍රීය ගෝල දෙකක් තියෙනවා. එක කාර්යය අපි කියමු සිම්පල් A අනිත් එක්කෙනාගේ අරය B කියලා. පුතේ පළවෙනි එකේදී මතු පිට පෘෂ්ඨයේ තියෙන එළියේ තියෙන ගෝලය භූගත කරනවා. එතකොට මේ ගෝලයක් භූගත කරපුවාම එතන විභවය බිඳුවක් විදිහට සලකන්න පුළුවන්. අපි මේක x ලක්ෂය නම් හොඳට මතක තියාගන්න යම් ලක්ෂයක් භූගත කෙරුවා නම් එතන විභවය බිඳුවක් වෙනවා. එතන ලක්ෂය බිඳුවක් වෙනවා. එතකොට අපි ආරෝපණය දෙනවා. අපි හිතමු ඇතුළු ගෝලයට අපි ආරෝපණයක් දුන්නාය කියලා. මෙතන පේනවා ඇති කියලා. මේ ඇතුළු ගෝලයට අපි දෙනවා Q කියලා ආරෝපණයක්. එහෙනම් පිටත ගෝලයට යන්න ඕනේ ආරෝපණයක්. හැබැයි එළිය රැඳෙන්නේ නැහැ. මොකද එළියේ භූගත කරපු නිසා ඔක්කොම ආරෝපණ එළියට යනවා. ඇතුළු පෘෂ්ඨයේ සිම්පල් Q කියලා ආරෝපණයක් රැඳෙනවා ඇති. මේක හොඳට අහගන්න. ඔබෙන් අහන්නේ මේ ඇතුළු පෘෂ්ඨයේ නැත්නම් අර පිටත ගෝලයේ තියෙන ආරෝපණය කීයද කියලා. හොඳයි. දැන් අපි කතා කරපු સિદ્ધාන්ත දෙකක් මෙතනදී අවශ්‍යයි. එකක් තමයි යම් ලක්ෂයක විභවය ඇති වෙන්නේ ආරෝපණ කීපයක් නිසා නම් ඒ ඔක්කොම හින්දා ඇතිවන විභවය ගන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි ගෝලයක මතු පිට පෘෂ්ඨය විභවය ඇතුළේ තියෙනවා කියන්නේ. හරි. දැන් පුතේ මෙතන ආරෝපණ දෙකක් තියෙනවානේ. මේ Q ආරෝපණ. ඔබ බලන්න මේ ඇතුළු ගෝලය නිසා මෙතනට දුර B. එහෙනම් ඔබට ලියන්න පුළුවන් පුතේ x ලක්ෂයේ විභවය මේ ඇතුළු ගෝලෙනුත් ඇති වෙනවා. කීයද? 1/4 පයි එප්සයිලන් Q ආරෝපණ නිසා B දුරකින් ඇතිවන විභවයනේ මේ චූටි ගෝලෙන් x ලක්ෂය ඇතිවන විභවය. ඒ එක්කෙනෙක්. දැන් පිටත ගෝලයකුත් තියෙනවනේ. එයාගෙනුත් විභවයක් ඇති වෙනවා. එයාගේ මතු පිට පෘෂ්ඨයේ විභවය ඔබට ලියන්න පුළුවන් 1/4 පයි එප්සයිලන් සිම්පල් Q බෙදීම V. හැබැයි පුතේ සමස්තය x ලක්ෂයේ විභවය අන්තිමට එකතුව බිඳුවක් වෙන්න ඕනේ. මේ ලක්ෂයේ විභවය චූටි ගෝලෙනුත් ඇති වෙනවා ලොකු එක්කෙනාගෙනුත් ඇති වෙනවා. හැබැයි එකතුව බිඳුවයි. හරි. එහෙනම් පුතේ බලන්න මේ උත්තරේ එහාට ගෙනිච්චා 1/4 පයි එප්සයිලන් Q බෙදීම B ඍණ 1/4 පයි එප්සයිලන් සිම්පල් Q බෙදීම B. දරුවෝ මේ බලන්න මේ ඔක්කොම පද ටික මෙයාට මෙයාට සුළු වුණාට පස්සේ ඔබට ලැබෙනවා පිළිතුරක් සිම්පල් Q සමානයි හරිම සරල දෙයක්. ඇතුලේ ධන Q නම් එළියේ පෘෂ්ඨයේ මේ භූගත කතාව පැත්තකින් තියන්නකො. මේක වෙන ක්‍රමයකටත් හදන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම පිටත කබොල දී ද්‍රව ප්‍රේරණයට ලක් වෙනවානේ. ඇතුල් පෘෂ්ඨයට පුතේ ඍණ Q බවටත් මතු පිට පෘෂ්ඨයට ධන Q බවටත් ආරෝපණය ලැබෙනවා. දී ද්‍රව ප්‍රේරණයේ හින්දා. එතකොට එළිය ගෝලයේ භූගත කරපු ගමන් මොකද වෙන්නේ? ඍණ ආරෝපණ ඇවිල්ලා මතු පිට පෘෂ්ඨයව උදාසීන කරනවා. අන්තිමට ඉතුරුලා තියෙන ඍණ Q තමයි. ඒ ක්‍රමය මෙහෙම නැතුවත් හදන්න පුළුවන්. හොඳයි. හරි. හැබැයි මේ දෙවෙනි කොටස මම දැන් හදන්න යන කොටසට එහෙම හදන්න බෑ. ඒකට ඊට වඩා දෙයක් අවශ්‍යයි.
දෙවනි කතාවේදී මම හදන්න යන්නේ ඇතුළු ගෝලය භූගත කරනවා. අපි කියමුකෝ ආර්ය සිම්පල් A1 මේ ගෝලය භූගත කරලා තියෙනවා. මේ තමයි අනිත් ගෝලය පිටත ගෝලය. මේක තමයි x ලක්ෂය. එතකොට පුතේ මේ ආර්ය B පිටත ගෝලයට අපි ආරෝපණයක් ලබා දීලා තියෙනවා. අපි කියමු ධන q කියලා. එහෙනම් ඇතුළු ගෝලයට ලැබෙන ආරෝපණය සිම්පල් q කියලා අපි හිතමු. සිම්පල් q කියලා හිතමු. දැන් දරුවෝ අපි කතා කරන්න යන්නේ මේ x ලක්ෂයේ විභවය ගැන. අනිවාර්යයෙන්ම x ලක්ෂයේ විභවය බිඳුවක් වෙන්න ඕනේ. ආරෝපිත වස්තු දෙකක් තියෙනවා. එකක් තමයි චූටි ගෝලය, අනිත් එක තමයි ලොකු ගෝලය. කුඩා ගෝලය නිසා x දුරකින් ඇතිවන විභවය ඔබට ලියන්න පුළුවන්. සිම්පල් q බෙදීම a. චූටි ගෝලය නිසා x දුරකින් ඇතිවන විභවය. ඒක ඉවරයි. දැන් චූටි ගෝලය අමතක කරන්න. ලොකු ගෝලය නිසා ඇතුළේ ඇතිවන විභවය කීයද? විශාල ගෝලයේ මතු පිට පෘෂ්ඨයේ විභවයට සමානයි. එහෙනම් ඒක 1/4 π q බෙදීම b. බලන්න චූටි එක්කෙනා නිසා මෙතන ඇතිවන විභවය කීයද? ලොකු එක්කෙනාගේ මතු පිට පෘෂ්ඨයේ විභවය කීයද? ඒකම තමයි ඇතුළේ තියෙන්නේ. ඒ තමයි එළියේ පෘෂ්ඨයේ විභවය. මෙන්න බලන්න පුතේ මේවට මේවා සුළු වෙනවා. q බෙදීම a සමානයි. ඔන්න ඔබට ලැබෙන පිළිතුර ඍණ a බෙදීම b. එතැනදී අරයන් අතර අනුපාතයකට විභවයේ ආරෝපණ බෙදලා ගිහිලා තියෙනවා කියලා ඔබට පේනවා. පැහැදිලි නේද? හරි. ඔක තමයි පුතේ අපි මේ කතා කරගෙන ආපු විද්‍යුත් විභවය කියන කොටස අපි බොහොම කෙටි කාලයක් තුළදී සියලු સિદ્ધාන්ත කරුණු සාකච්ඡා කරලා අවසන් කෙරුවා. හොඳයි. මගේ ඊළඟ කාර්යභාරය මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙන් පොඩි MCQ ප්‍රශ්න දෙක තුනක්. පළවෙනි ගැටලුව විතර මම සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ දෙවනි ප්‍රශ්නය. බලන්න අපි දැන් ඉගෙනගත්තු સિદ્ધාන්ත ටිකක්මයි මෙතන තියෙන්නේ. අරය R1 කල්පිත වෘත්තයක කේන්ද්‍රයේ මෙන්න මෙතන තමයි මේ කියන්නේ Q1 ආරෝපණයක් තියෙනවලු. අනන්තයේ තියෙන Q2 ආරෝපණ මේ පාත් එක ඔස්සේ C දක්වා ගෙනියනවා. ඔබ කළ යුතු කාර්ය ප්‍රමාණය අවශ්‍ය ශක්තිය අනුව. දැන් දරුවෝ ඇත්තටම අනන්තයේදී ශක්තිය විභව ශක්තිය බිඳුවයිනේ. මෙතෙන්ට ගෙනාවට පස්සේ මේ පාත් එක ගෙස්සේ ගෙනියන්න අපිට කාර්යයක් කරන්න ඕනේ නෑනේ. එහෙනම් පුතේ ඔබට අවශ්‍ය වෙන්නේ මෙතෙන්ට ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය විතරයි. එහෙනම් මෙතෙන්දී විභව ශක්තිය කීයද? 1/4 π එප්සයිලන් නේ කවුරු නිසාද? Q1 නිසා සිම්පල් R දුරකින් තියෙන විභවය. එහෙනම් Q2කින් ගුණ කරන විභව ශක්තිය ලැබෙනවා. අනන්තයේදී විභව ශක්තිය බිඳුව නිසා ඒක අතහැරියාම ඔබට ලැබෙන පිළිතුර මෙන්න මේක. බොහොම සරල ප්‍රශ්නයක්. මම උදව්වක් දීගෙන යන හිමිට වල කරන්න. හොඳයි. අපි ඊට පස්සේ බලමු තව එක ගැටලුවක් කතා කරන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලන්නකො මේ 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ මොකද වෙන්නේ කියලා. ඒක කේන්ද්‍රීය ගෝලාකාර ලෝහ කබළු දෙකක් මේක හිමීට කරන්න කිව්වදී අර මං අර ඉස්සෙල්ලා හදපු සිද්ධාන්තයේ පදනම්ම තියෙන්නේ ලෝහ කබළු දෙකක් තියෙනවා අරේ R සහ 2යි R. එතකොට ධන 4යි Q සහ ධන 3යි Q කියලා ආරෝපණ මේ දෙන්නට දීලා තියෙනවා. ඇතුළු එක්කෙනාට 4යි Q පිටත එක්කෙනාට 3යි Q. එහෙමනම් මේ දෙන්න සම්බන්ධ කරුවට පස්සේ පුතේ ආරෝපණ ගලාගෙන යන්නේ කොහොමද කියලා අහනවා. එතකොට මෙයා සම්බන්ධ කරලා පස්සේ විභවය සමාන වෙනකන් මේ ආරෝපණ ගලාගෙන යනවා. හරි උත්සාහ දරලා බලන්න මේ හදපු සිද්ධාන්ත ටිකට ප්‍රමාණවත් වෙයි. ඒකට පිළිතුර ගන්න. ඊළඟට. අපි බලන්න මෙන්න මේ 27 වෙනි ප්‍රශ්නේ. 27 වෙනි ප්‍රශ්නේ. ලක්ෂාකාර ධන කිව්ව ආරෝපණයක් රූපයේ පෙන්වන ඇති පරිදි වෘත්තයක කේන්ද්‍රයේ තබයි. ඔබෙන් අහනවා ඊට පස්සේ වෙනත් ලක්ෂාකාර ධන කිව්ව ආරෝපණයක් AB, AC, AD ඔස්සේ ගෙන යනවා. ගෙන යාමට කළ යුතු කාර්ය කීයද? ඉතින් පුතේ අපි හැමෝම මෙතන ඉන්නේ සමාන දුරවල් වල ඉන්නේ. ඒක නිසා අපිට ඇත්තටම කාර්යයක්. දැන් මෙතන විභවයයි
මේ BCD විභව සමාන දුරවල් තියෙනවා. එහෙනම් ඇත්තටම සියලු පතයන් ඔස්සේ කළ යුතු කාර්ය ප්‍රමාණය ශුන්‍යයක් වෙනවා. හ්ම්. හරි. එහෙනම් මම හිතනවා පුතේ අපි මේ කතා කරගෙන ආපු සිද්ධාන්ත කොටස් ටික ප්‍රමාණවත් කියලා අපි මේ පාඩම පසු කාලීනව අපි මේකෙන් තව බහුවර්ණ ප්‍රශ්න රචනා ප්‍රශ්න අන්තිම දවසේ කතා කරමු. ඊළඟ පාඩමේදී අපි හමු වෙමු. ඒ තමයි ගවුස් ප්‍රමේය කියන මාතෘකාව ටිකක් වෙලා යනවා. මේ නෝට් එක ඔබට මේක දක්වලා තියෙනවා. ඒකත් හිමීට කියවලා ඊළඟ දවසේ අපි පාඩමට සම්බන්ධ වෙමු. එහෙනම් අපි අද වැඩ කටයුතු අවසන් කරමු. හැමෝටම සුබ දවසක් කියමු.